ආයුබෝවන් අද අපි සාකච්ඡා කරන්නේ මේ දිනවල ගුරුවරුන් සහ සිසුන් අතර ඉතාමත් ජනප්‍රිය ඔන්ලයින් ප්‍රශ්න පත්‍රයක් සකස් කරගන්නේ කොහොමද කියන එක පිළිබඳව. විශේෂයෙන්ම Google Forms පහසුකම භාවිතා කරමින් මාර්ගගත ක්‍රමයට අධ්‍යාපන කටයුතු සිදු කරන අතර ඔන්ලයින් ප්‍රශ්න පත්‍ර මගින් ඇගීම් කටයුතු සිදු කරන ආකාරය පිළිබඳව අද වීඩියෝව තුලින් අපි සාකච්ඡා කරනවා. ඉතින් මේ සඳහා මුලින්ම අපට සිදු වෙනවා වෙබ් බ්‍රවුසර් එකක් වෙත යොමු වෙන්න. එහිදී Google මුල් පිටුවට ගියාම අපට මුලින්ම අපගේ ඊමේල් ලිපිනය ලබා දෙමින් Google account එකට login වීමට අපට සිදු වෙනවා. ඉතින් ඒ සඳහා sign in කියන එක ලබා දුන්නම අපට පුළුවන්කම ලැබෙනවා අපේ ඊමේල් ලිපිනය භාවිතා කරමින් Google account එකට log වෙන්න password එක ලබා දෙනවා. එවිට අපිව Google account එක වෙත අපිව රැගෙන යනවා. ඉතින් මෙතනට ගියායින් පස්සේ දැන් අපගේ account එක තුල ඉන්න මෙතනින් පෙන්눔 කරනවා ඒ බව. ඉතින් ඉන්න අනතුරුව ඊට මෙහා පැත්තේ මෙන්න මෙතන තියෙනවා මේ දකුණු අත පැත්තේ ඉහළ කෙරවලේ ඩොට් 9ක් තියෙන අයිකන් එකක්. ඉතින් ඒ අයිකන් එක මත ක්ලික් කරාම මෙන්න මේ ආකාරයේ මෙනුවක් දිගෑරෙනවා. එහි පහළටම ගියාම අපිට දැක ගන්න පුළුවන් වෙනවා මෙන්න මේ forms කියන එක. මේ තමයි Google Forms පහසුකම. ඉතින් විශේෂයෙන්ම මතක් කරන්න ඕන අනිත් දේ තමයි මේ ක්‍රමයේ පමණක් නොවේ Google Forms විවෘත කර ගැනීම සඳහා තියෙන්නේ. තවත් විවිධ ක්‍රම රාශියක් තියෙනවා. ඒවා අතරින් තියෙන පහසුම ක්‍රමය තමයි අද මම මේ ඔබට ඉදිරිපත් කරන්නේ. ඉතින් මේ මත ක්ලික් කරාම අපි මෙන්න මේ ආකාරයට Google Forms වෙත යොමු කරනවා. මෙතනින් සඳහන් වෙනවා Forms යන්න. ඉතින් මේට ආවම මෙහි මුලින්ම ලබා දෙනවා අලුතෙන් එන කෙනෙකුට විවෘත කර ගැනීම සඳහා Google ආයතනයේ විසින්ම සකස් කරන ලද templates. මුලින්ම blank ඒ කියන්නේ හිස් ඉන් අනතුරුව quiz ප්‍රශ්නාවලි සකස් කිරීම, find a time ඒ කියන්නේ time එකක් appointment එකක් වගේ දෙයක් සකස් කිරීම සඳහා පත්‍රිකාවක් ඒ වගේ තමයි වර්ක්ෂීට් එකක් කාර්යපත්‍රිකාවක් සකස් කරගන්න ආකාරය ඇසෙස්මන්ට් එකක් කොහොමද අපි සකස් කරගන්නේ ඒ වගේම තමයි contact information පුද්ගලයන් පිළිබඳව ආයතන පිළිබඳව තොරතුරු ඒක රාශී කිරීම සඳහා පත්‍රිකාවක් සකස් කරන්නේ කොහොමද ආදී තවත් විවිධ ටෙම්ප්ලේට්ස් මේ තුල අපට දකින්න ලැබෙනවා ඒ වගේම තමයි ඉතින් අපි අද සාකච්ඡා කරන්නේ මේ ප්‍රශ්න පත්‍රයක් සකස් කරගන්න ආකාරය පිළිබඳව නිසා අපිට මේ දෙකෙන් ඕනෑම එකක් භාවිතා කිරීමේ හැකියාව තිබෙනවා. ඉතින් වඩාත්ම පහසුයි blank quiz කියන අයිකන් එක අපි තෝරගන්නවා. ඉතින් මේ මත ක්ලික් කරාම අපිව මෙන්න මේ ආකාරයට ප්‍රශ්නාවලියක් සකස් කිරීම සඳහා මුල් පිටුවට යොමු කරනු ලබනවා. ඉතින් එහිදී අපට හඳුනාගත හැකි මූලික කාරණා කීපයක් තියෙනවා. මෙතන තමයි අපගේ පිටුවේ නම සඳහන් වන්නේ. අපගේ මේ ෆෝම් එකේ නම අපිට අවශ්‍ය නම් මෙතනින්ම ලබා දීමටත් හැකියාව තිබෙනවා. ඉතින් එහිදී අපිට එතනට මුලින්ම නමක් අපි ලබා දෙමු. එවිට ඒ නමින් තමයි සේව් වෙන්නේ. ඉතින් අපිට තවත් දෙයක් තමයි මේ Google Forms තුල සිංහලෙන් ටයිප් කිරීම පිළිබඳ යම් ගැටලුවක් තිබෙනවා. මොකද සිංහලෙන් ටයිප් කිරීමට හැකියාව තිබෙන්නේ Unicode ෆොන්ට්ස් වලින් පමණයි. ස්කෝල පොත වැනි Unicode අකුරු පමණයි මේ ටයිප් කරන්න පුළුවන්කම ලැබෙන්නේ. අපිට වෙනත් ස්ථානවල භාවිතා කරන FM අබේ FM දෙරණ වැනි සිංහල ෆොන්ට්ස් මෙහි භාවිතා කිරීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඉතින් Unicode ෆොන්ට් එක අපි ඉන්ස්ටෝල් කරගෙන තියෙන නිසා අපිට මෙන්න මේ දකුණු අත පහළ කෙරවලේ තියෙන මෙන්න මේ භාෂාව තෝරන තැනට ගියාම ඒ මත ක්ලික් කරාම අපිට එමගින් සිංහල භාෂාව තෝරා ගන්න හැකියාව ලැබෙනවා. ඉතින් දැන් මම මෙතනට නමක් ලබා දෙනවා. ආර්ථික විද්‍යාව මම ආර්ථික විද්‍යාව ප්‍රශ්න පත්‍රයක් සකස් කරන නිසා ආර්ථික විද්‍යාව පුනරීක්ෂණ ආර්ථික විද්‍යාව පුනරීක්ෂණ ලෙස අපි මේ සඳහන් කරනවා. ඕ නැත්නම් ආර්ථික විද්‍යාව පුනරීක්ෂණ 1 2 3 එහෙම නැත්නම් ආර්ථික විද්‍යාව පුනරීක්ෂණ 5 මේ ආකාරයට සඳහන් කරන්න පුළුවන්කම තිබෙනවා. ඉතින් එතනින් නම ලබා දුන්නාට පසුව අපිට මේ ආකාරයට දිස් වෙනවා. ඒ තමයි ෆෝම් එකේ නම හැටියට සඳහන් වෙන්නේ. මේ ඉහළක් තියෙන්නේ ඒකමයි. ඉතින් නින්න අනතුරු අපි පොඩ්ඩක් මේ පැත්තට ගියාම අපිට මූලික සැකසුම් කීපයක් සකස් කර ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මෙතන තියෙනවා කස්ටමයිස් තීම්. ඒ කියන්නේ අපේ මේ
ෆෝම් එකේ පෙනුම සකස් කරගන්න පුළුවන් මෙතනින්. ඉතින් අපි ළඟ මේ ෆෝම් එක සඳහා ඉහළින්ම පෙන්눔 කරන ආකාරයට ඉදිරිපත් කිරීමට ඉමේජ් එකක් නැත්නම් රූපයක් තියෙනවා නම් අපිට ඉදිරිපත් කරන්න පුළුවන්. ඔබට අවශ්‍ය නම් Google ආයතනයේ විසින් මේ ආකාරයේ විවිධ themes ලබා දෙනවා. ඉතින් මෙතනින් එකක් ඔබට සිලෙක්ට් කරන්නත් පුළුවන්කම තිබෙනවා. එහෙම නැත්නම් අපිට හැකියාව තිබෙනවා අපේම මේ යම්කිසි ඉමේජ් එකක් තියෙනවා නම් මෙතනින් අප්ලෝඩ් කරන්න. අප්ලෝඩ් කියන එක දුන්නම අපිට මෙතනින් browse කියන එක දෙනවා. browse ගිහිල්ලා අපිට පුළුවන්කම තිබෙනවා අපි ළඟ තියෙන යම් ડોකියුමන්ට් එකක් අපිට තෝරා ගැනීමේ හැකියාව තිබෙනවා. ඉතින් මම මෙන්න මේ ආකාරයට මා විසින් සකස් කරගන්නා ලද එකක් තියෙනවා. ඉතින් මම එය ලබා දුන්නොත් මේ ස්ථානයට මෙන්න මේ ආකාරයට ඒ ලෝඩ් වෙනවා. ඉතින් මෙන්න මේක අපිට පුළුවන්කම තියෙනවා මෙන්න මේ ආකාරයට අපේ ප්‍රශ්නාවලියේ ඉහළින්ම හෙඩර් එක හැටියට මුදුනෙන්ම එය ස්ථාපනය වෙනවා. ඉතින් මෙන්න මේ ආකාරයට අපිට සැකසුම් සකස් කරගන්න පුළුවන්කම තිබෙනවා. එහෙම නැත්නම් Google ආයතනය විසින් ලබා දීලා තියෙන ඉමේජ් එකක් අපිට භාවිතා කරන්නත් හැකියාව තිබෙනවා. ඉතින් ඉන්න අනතුරු අපිට මෙන්න මේ ස්ථානෙන් පුළුවන්කම තිබෙනවා මේ Google ෆෝම් එකට තීම් කලර් එකක් ලබා දෙන්න. ඉතින් අපි මේ වගේ කලර් එකක් තේරුවා. මෙන්න ඒ අණුව එහි මේ දාර සහ අනිකුත් පෙනුම ඒ අණුව වෙනස් වෙනවා. එහෙම නැත්නම් මේ ආකාරයට යම් කලර් එකක් අපිට ලබා දෙන්න පුළුවන්කම තිබෙනවා. ඒ වගේ තමයි බෑග්ග්‍රවුන්ඩ් එක සඳහා මේ පැත්තෙන් පේන මේ බෑග්ග්‍රවුන්ඩ් එකට සඳහා කලර් එකක් අපිට මෙතනින් ලබා දෙන්න පුළුවන්කම තිබෙනවා. ඉතින් ඒ අනුව එය වෙනස් කරගන්නත් පුළුවන්කම තිබෙනවා. ඉතින් ඒ වගේම තමයි මේ Google Forms තුල යම්කිසි සීමාකාරී තත්වයක් තමයි අපිට භාෂාව තේරීම font style. font style විදිහට අපිට ලොකු වර්ණ ප්‍රමාණයක් නැහැ. font වර්ග 4ක් පමණයි අපිට තෝරන්න පුළුවන්කම තිබෙන්නේ. ඉතින් බේසික් එක තමයි දැන්ට මම මේ තෝරලා තියෙන්නේ. අපි ඩෙකොරේටිව් කියන එකට යන්න පුළුවන්. එවිට මෙන්න ඔබට පේනවා මේ ෆොන්ට් එක වෙනස් වෙනවා. මෙන්න මේ ආකාරයට තමයි එවිට. ඉතින් ප්‍රශ්නාවලියක් සඳහා සිසුන්ට ඉදිරිපත් කරන ප්‍රශ්න පත්‍රයක් සඳහා ඒ තරම් ගැළපෙන්නේ නැති නිසා එය හරියන්නේ නැහැ. ඉතින් අපිට බලන්න පුළුවන් ෆෝමල් කියන එක හරියනවද කියලා. ඉතින් ෆෝමල් එක භාවිතා කිරීමටත් හැකියාව තියෙනවා යම් තරමකට. මෙන්න ප්ලේෆුල් කියන එක. ඉන්විටේෂන් එකක් වගේ අපි සකස් කරනවා නම් ඒ වගේ අවස්ථාවකදී අපිට මේ ප්ලේෆුල් කියන එක භාවිතා කිරීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මම බේසික් කියන ෆොන්ට් එක භාවිතා කරනවා. ඒ භාවිතා එපමණයි මේට අදාළ තීම් ඔප්ෂන් යටතේ අපට සකස් කිරීමට අවස්ථාව ලබා දෙන්නේ. ඒ ටික සැකසුම් කරලා අපට පුළුවන් ප්‍රශ්නාවලියට යොමු වෙන්න ඉතිරි අයිකන් පිළිබඳව අපි පසුව සාකච්ඡා කරනවා. එතකොට මෙන්න මේ ස්ථානයේදී අපට පුළුවන් අපගේ ප්‍රශ්න පත්‍රයේ ඉහළින්ම පෙනෙන ආකාරයට යම්කිසි උපදේශක් හෝ මාතෘකාවක් පාසලේ තොරතුරු අපිට මේ ඉහළ ෆොටෝ එකෙන් අපිට නැත්නම් ඉමේජ් එකෙන් ඉදිරිපත් කරන්නත් පුළුවන්. ඒ නැත්නම් අපිට මේ ස්ථානයේනොත් විශේෂ උපදෙස් ලබා දෙන්න පුළුවන්. අවශ්‍ය. ඉතින් මෙම දැන් ඉහළින් මූලික තොරතුරු ටික තියෙන නිසා මෙතනින් අපි ලබා දෙනවා 12 ශ්‍රේණිය ආර්ථික විද්‍යාව ඕ යම් කිසි ආකාරයක දෙයක් අපිට ලබා දීමේ හැකියාව තියෙනවා. සහ ඊට යටින් අපිට තවත් විස්තර ලබා දෙන්න පුළුවන් අවශ්‍ය නම් කාලය ආදී යම් තොරතුරක් මෙහි ලබා දෙන්නත් පුළුවන්. මම මෙහි සඳහන් කරනවා මෙමගින් ආර්ථික විද්‍යාව පළමු ඒකකය ආවරණය කෙරේ. යම් උපදේශක් අපට මේ ස්ථානයේ විස්තරයක් සපයන්න හැකියාව තිබෙනවා අපගේ මෙම ප්‍රශ්න පත්‍රය පිළිබඳව. ඉතින් ඔබට කැමති දෙයක් ඇතුළත් කරන්න පුළුවන්. ඉන්න අනතුරුව තමයි අපි ප්‍රශ්න සකස් කිරීම සඳහා යන්නේ. ඉතින් ප්‍රශ්න සකස් කරන විටත් අපි දන්නවා පළමුවෙන්ම අපි ශිෂ්‍යයාගේ යම් තොරතුරු ටිකක් ඉල්ලනවා. අපි දන්නවා විභාගයකදී විභාගාංකය. එහෙම නැත්නම් අපි ශිෂ්‍යයාගේ නම අපි මෙතනින් සඳහන් කරනවා මුලකුරු
සමග නම. ඉතින් මෙතන තමයි ප්‍රශ්නය සඳහන් වෙන්නේ. ඒ ටයිප් කරපු සැනින් ඔබට දිස්සෙනවා මෙම ස්ථානයේ ෂෝට් ආන්සර් කියන එක තේරිලා තියෙනවා. ඒ කියන්නේ කෙටි පිළිතුරක් තමයි මේ ප්‍රශ්නයට බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒ අදාළ නැත්නම් අපිට දීර්ඝ විස්තරයක් අවශ්‍ය නම් පැරග්‍රාෆ් ආකාරයට අපිට මේ වෙනස් කිරීම කියලා තියෙනවා. නමුත් අපි දන්නවා නම ඉදිරිපත් කරනකොට ඒක ෂෝට් ආන්සර් එකක්. කෙටි පිළිතුරක් තමයි අවශ්‍ය වෙන්නේ. ඒ නිසා මෙතනින් ශිෂ්‍යයාට නම ටයිප් කිරීමට හැකියාව තියෙනවා. ඉතින් තව දෙයක් තමයි මෙහිදී අප දැනගත යුතු මේ ප්‍රශ්නය සඳහා පිළිතුර අනිවාර්යයෙන්ම අපට අවශ්‍යයි. ඉතින් අනිවාර්යයෙන්ම අවශ්‍යයි නම් මෙන්න මෙම ස්ථානයේදී මේ required කියන එක අපි ඇක්ටිව් කරන්න ඕන. සක්‍රිය කරන්න ඕන. required. එවිට මෙම ප්‍රශ්නය මග හැරලා කිසිවෙකුට යන්න හැකියාවක් නැහැ. මේ ප්‍රශ්නයට අනිවාර්යයෙන්ම පිළිතුරු සැපයීමට ඔහුට හෝ ඇයට සිදු වෙනවා. ඉතින් ඊළඟට අපි නැවත ශිෂ්‍යයාගේ නමින් මුලකුරු සමග නම ලබා ගත්තා. ඉන් අනතුරු අපට අවශ්‍ය නම් ශ්‍රේණිය එහෙම නැත්නම් ඒ ආකාරයම් තොරතුරක් අපට ඉල්ලුම් කරන්න හැකියාව තියෙනවා. අපි හිතමු මෙතනට අපි ගන්නවා දුරකථන අංකය. දුරකථන අංකය. ඉතින් එයත් ෂෝට් ආන්සර් එකක්. අපි දන්නවා කෙටි පිළිතුරක් තමයි ඒ ස්ථානිනුත් බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ ආකාරයට අපට හැකියාව තියෙනවා එයත් මෙයා කරගන්න. ඉතින් එයත් අත්‍යවශ්‍යයි නම් මෙහෙම තෝරන. ඒ අත්‍යවශ්‍ය එකක් නොවේ නම් ඒ අක්‍රිය කරලා තියෙනවා. අත්‍යවශ්‍ය නම් පමණක් ඒ සක්‍රිය කරනවා. අත්‍යවශ්‍ය නැත්නම් ඒ අක්‍රිය කරාම මෙය මගහැර ශිෂ්‍යයෙකුට යාමේ හැකියාව තිබෙනවා. ඉතින් ඒ වගේ තමයි මම නැවතත් ප්‍රශ්නයක් ලබා ගන්නවා. එය මම ඇතුළත් කරනවා ශ්‍රේණිය. ශ්‍රේණිය යන්න මට අවශ්‍ය ශිෂ්‍යයාට ටයිප් කරන්න නෙවෙයි තෝරන්න දෙන්න. ඉතින් එවිට මම මෙතනින් තේරීමක් කිරීම සඳහා drop down එකක් අපිට ඇතුළත් කරන්න පුළුවන්කම තිබෙනවා. එහිදී මම දානවා 12 ශ්‍රේණිය ළමයි ඉන්නවා 13 ශ්‍රේණිය දරුවන් ඉන්නවා. ඉතින් මේ දෙකෙන් එකක් වුන්ට තෝරන්න අවස්ථාව ලබා දෙනවා. ඉතින් මෙය ශ්‍රේණිය අපට අනිවාර්යෙන් සඳහන් කරගන්න ඕන නිසා මෙය මගහැර යන්න දෙන්නේ නැති වෙන්න මෙන්න මේ ආකාරයට එය required ඒ අනිවාර්ය එකක් හැටියට සලකුණු කරනවා. ඉතින් මූලික තොරතුරු ඔන්න ඔය ආකාරයට අපිට ලබා ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් එසේ මූලික තොරතුරු ලබා ගැනීමෙන් අනතුරුව අපිට ඉතිරි ඒවට අපි යන්න ඕන. ඉතින් එහෙම යන විට අපිට පුළුවන්කම තිබුණා නැවත ප්‍රශ්නයක් අපි ඇතුළත් කරගන්නවා. ඉතින් මේ ප්‍රශ්නයේදී මම පළමුවෙනි ප්‍රශ්නය ශිෂ්‍යයන්ට යොමු කරනවා. දැන් අපි උදාහරණයක් විදිහට ගත්තොත් ස්වාභාවික සම්පතකි කියලා අපි ගමු. ස්වාභාවික සම්පතකි. එතකොට ආර්ථික විද්‍යානුකූල ස්වාභාවික සම්පතකි. මට මෙය අවශ්‍ය මේ ඔටෝමැටිකලි ස්වයංක්‍රීයව මෙතන මල්ටිපල් චොයිස් කියන වර්ණය ලබා දෙනවා. එය පරිගණකයේ විසින් තේරුම් අරගෙන අපි මේ උත්සාහ කරන දේ එතනට ආවේ නැත්නම් අපිට මෙතනින් තෝරන්න පුළුවන් මෙන්න මේ මල්ටිපල් චොයිස් කියන වර්ණය. ඉතින් ඒ තේරුවම මේ ආකාරයට අපිට වර්ණ ඉදිරිපත් කරන්න අවස්ථාව ලබා දෙනවා. ඉතින් මෙතනදී මම දානවා එකක් තමයි වික්ටෝරියා වේල්ල. මෙන්න පළවෙනි පිළිතුර. දෙවෙනි වර්ණය තමයි සඳහන් කරනවා අපි හම්බන්තොට වරාය. තුන්වෙනි වර්ණයේ විදිහට අපි ඉදිරිපත් කරනවා කුඹුරක්. හතරවෙනි වර්ණයේ විදිහට අපි ඉදිරිපත් කරනවා ගොවි පොලක්. පස්වෙනි වර්ණයේ විදිහට අපි ඉදිරිපත් කරනවා දුම්හිඳ දිය ඇල්ල. ඉතින් මෙන්න මේ ආකාරයට අපි වර්ණ ටික ඇතුළත් කිරීම සිද්ධ කරනවා. ඉතින් වර්ණ ටික ඒ ආකාරයට ඇතුළත් කරායින් පසුව
අපිට මෙහෙම පහළට ගියාම දැන් අපි මේ සැකසුම් කීපයක් සකස් කරන්න ඕනේ. එකක් තමයි මේ අත්‍යවශ්‍යයි මේට අනිවාර්යෙන් පිළිතුරු සැපිය යුතු ශිෂ්‍යයා විසින් මගහැර යන්න බෑ. ඒ වගේම තමයි අපිට මෙහි ලකුණු ලබා දීම සහ නිවැරදි පිළිතුර සටහන් කරලා තියන්න පුළුවන්කම තියෙනවා. ඒ සඳහා මෙන්න මේ ස්ථානයේ තියෙන මේ ආන්සර් කී කියන එකට අපි යනවා. ඉතින් මේ ස්ථානයේ ආන්සර් කී කියන එක ලබා දුන්නම එකක් තමයි මේ ප්‍රශ්නෙට අපි ලබා දෙන ලකුණු ප්‍රමාණය මෙතනින් හදන්න පුළුවන්. ලකුණු දෙකක් මම ලබා දෙනවා. ඒ වගේම තමයි මේ ස්ථානයේ නිවැරදි පිළිතුර අපට තෝරන්න පුළුවන්. අපි ඒක සටහන් කරලා තියෙනවා. අපි මෙහි නිවැරදි පිළිතුර දුන් ඉඳදී ඇල්ල. එhmenan අනෙක් ඒවා ලකුණු කරොත් ශිෂ්‍යයා ඒවා වැරදි. මේක ලකුණු කරොත් විතරයි ලකුණ ශිෂ්‍යයාට ලැබෙන්නේ. ඉතින් එහෙම කරලා අපි මේ done කියන එක ක්ලික් කරාම ඔන්න දැන් ප්‍රශ්නයට නිවැරදි පිළිතුරක් සඳහන් වෙලා තියෙනවා. ඒකට ලබා දෙන ලකුණු ප්‍රමාණයත් 2 points කියලා මෙතනින් සඳහන් වෙලා තියෙනවා. ඉතින් මේ ආකාරයට අපි දැක්කම අපට අවශ්‍යයි මේ පෙනෙන ආකාරය. ශිෂ්‍යයාට ගියාම ශිෂ්‍යයාට පෙනෙන ආකාරය දැක ගැනීම සඳහා අපි යනවා මෙන්න මේ ස්ථානයේ තියෙන preview කියන එක. රිවිව් කරලා බැලුවම අපිට මෙන්න අපේ ප්‍රශ්න පත්‍රය දැන් ශිෂ්‍යයා හැටියට ශිෂ්‍යයෙකුට පෙන්눔 කරන ආකාරය බලා ගන්න පුළුවන්කම තියෙනවා. මෙන්න ශිෂ්‍යයාට අපගේ ප්‍රශ්න පත්‍රය පෙන්눔 කරන ආකාරය your name දුරකථන අංකය ශ්‍රේණිය අනතුරුව පළවෙනි ප්‍රශ්නය ස්වභාවික සම්පතකි එහි පිළිතුරු ටික මෙන්න මේ ආකාරයට අනතුරුව සබ්මිට් කරන්න. මේ ආකාරයට තමයි පෙන්눔 කරන්නේ. අපි මේක අයින් ඉවත් වෙලා නැවත අපි අපගේ ප්‍රශ්න පත්‍රයට පැමිණියාම මේ අපි පළමුවෙනි ප්‍රශ්නය නිසාය අංක 1 ලෙස සඳහන් කරලා මෙතන ස්ථානයෙන් අපි හදා ගන්නවා පළවෙනි ප්‍රශ්නේ. නැවතත් අපිට ප්‍රශ්නයක් ගන්න අවශ්‍යයි. අපි මොකද කරන්නේ? මේ ස්ථානෙට ගිහිල්ලා add question කියන එක මත ක්ලික් කරනවා. එවිට මෙන්න අපිට තවත් ප්‍රශ්නයක් අපිට ලැබෙනවා. තවත් ප්‍රශ්නයක් ටයිප් කිරීම සඳහා. ඉතින් මෙහිදී අර ආකාරයටම අපිට තව දුරටත් ප්‍රශ්න ටයිප් කරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මම මෙහිදී ගන්නවා මෙතන තියෙන ඊළඟ වර්ණයට ගැලපෙන ආකාරය. දැන් අපි ගත්තේ මල්ටිපල් choice කියන එකනේ. මල්ටිපල් choice කියන එක නෙමෙයි. දැන් මම ගන්නවා check boxes කියන එකට අදාළව. එතකොට මම මෙතනින් ප්‍රශ්නයක් ටයිප් කරනවා. පහත ඒවා අතරින් ආර්ථික භාණ්ඩ තෝරන්න. පහත ඒවා අතරින් ආර්ථික භාණ්ඩ තෝරන්න. ඉන් අනතුරු භාණ්ඩ කීපයක් දෙනවා. වර්ෂා ජලය ඊළඟ වර්ණයේ විදිහට අපි ලබා දෙනවා පෑනක් ඊළඟ වර්ණයේ විදිහට අපි ලබා දෙනවා පොතක් ඊළඟ වර්ණයේ විදිහට අපි ලබා දෙනවා සුළඟ ඊළඟ වර්ණයේ විදිහට අපි ලබා දෙනවා වර්ෂාජලය පෑනක් පොතක් අපි ලබා දෙනවා රේඩියෝ. ඉතින් මේ ආකාරයට අපි ලබා දෙනවා අපිට අද අවශ්‍ය ඕනෑම වර්ණයක් අපිට ප්‍රශ්නයට ගැලපෙන අපිට ලබා දෙන්න පුළුවන්කම තියෙන. එහෙම ලබා දීලා මෙහිදිත් අපි සිදු කරන්නේ කුමක්ද? මෙහි නැවත අපි මෙතන ආන්සර් කී එකට යනවා. ආන්සර් කී එකට ගිහිල්ලා අපිට මේ required කියන එක ලකුණු කරගන්නවා. අපි මේ අත්‍යවශ්‍යයි මේ ප්‍රශ්නේ මගහැරලා යන්න බෑ ශිෂ්‍යයෙකුට අනිවාර්යෙන් පිළිතුරු ලබා දිය යුතුයි. ආන්සර් කී එකට ගියාම අපිට පුළුවන් මේකට ලකුණු කීයක් හිමි වෙනවද කියන එක ලබා දෙන්න. ලකුණු 2යි හෝ 3යි. ලකුණු 3ක් දෙන. මෙතන මේ check box ආකාරයට තමයි මේක අපි තේරුම් කරේ. ඉතින් මෙහි නිවැරදි පිළිතුරු වෙන්නේ පෑන පොත සහ රේඩියෝ කියන. මේ තුනම තෝරන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් අපි දැක්ක අර මල්ටිපල් choice එකේදී එහෙම තුනක් තෝරන්න හැකියාවක් නැහැ. එකයි තෝරන්න පුළුවන්. මෙන්න මේ check box වල තියෙන විශේෂත්වය තමයි අපිට කීපයක් එකවර නිවැරදි පිළිතුරු හැටියට තෝරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් එහෙම දීලා done කියන එක දුන්නම අපිට පිළිතුරු තුනම ලබා ගන්න හැකියාව තිබෙනවා. ඉතින් ඒ තමයි මෙහි තියෙන විශේෂත්වය. අපි නැවතත් ගිහිලා මේ ප්‍රිවිව් කරලා බැලුවොත් අපිට දැක් ගන්න පුළුවන් මෙන්න මේ ආකාරයට
මෙන්න. දැන් මෙහි තියෙන විශේෂත්වය තමයි අපිට එක වර්ණයක් විතරයි තෝරන්න පුළුවන්. එකක් ක්ලික් කරලා අනිත් එක මත ක්ලික් කරොත් එහෙම අනිත් එක නැතුව යනවා. නමුත් මෙහිදී අපිට ඕනෑම ආකාරයකට මේ සියල්ලම උනත් සලකුණු කිරීමේ හැකියාව තියෙනවා. එහෙනම් චෙක් බොක්ස් භාවිතා කරන්නේ අපි එකවර වර්ණ කීපයක් නිවැරදි පිළිතුරු හැටියට දෙන්න ඕන නම්. අපි මල්ටිපල් චොයිස් භාවිතා කරනවා එක පිළිතුරක් විතරයි නම් නිවැරදි ආකාරයට ගන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් මම මෙය නැවතත් මින් ආයෙ ඉවත් වෙලා අපි යනවා නැවතත් ප්‍රශ්න පත්‍රයට අපට අවශ්‍ය ලකුණු ප්‍රමාණයන් අපට සැකසුම් කිරීමේ හැකියාව තියෙනවා. දැන් ඔබ එය දන්නවා පැහැදිලිවම. ඉතින් මෙන්න මේ ආකාරයට අපට මේ තේරීම් කිරීමේ හැකියාව තිබෙනවා. ඉතින් මම තවත් ප්‍රශ්නයක් අරගන්නවා. මම මේ ප්‍රශ්නය අරගෙන තවත් දෙයක් තමයි අපිට මේ ප්‍රශ්නයකට අවශ්‍ය නම් රූපයක් අපට ඇතුළත් කරගන්න පුළුවන්කම තියෙනවා. දැන් මම උදාහරණයක් විදිහට ගත්තොත් ON අපි ඉංග්‍රීසි භාෂාවට නැවත මාරු කරගමු. ON කියන දුර ආවස්තික පිරිවැය වනුයේ කියලා අරගෙන අපිට විවිධ වර්ණ දෙන්න පුළුවන්. ඒ වගේම තමයි මේ ප්‍රශ්නේ අපිට රූප සටහනක් මගින් අහන්න පුළුවන්. ඉතින් ඒ වෙලාවේදී අපිට මෙන්න මෙම ස්ථානයේ රූප සටහනක් ඇතුළත් කරගන්න පුළුවන් මේ ප්‍රශ්නෙට. ඉතින් මම මෙහෙම ගියාම මෙන්න මෙතන තියෙනවා මගේ අදාළ රූපය තෝරන්න පුළුවන්. මම තෝරලා මෙතනට ඇතුළත් කරගන්නවා. එවිට අපගේ මේ අදාළ රූපය ප්‍රශ්න පත්‍රයට මෙන්න මේ ආකාරයට සැකසෙනවා. ඉතින් මෙන්න තියෙනවා රූප සටහන. මේ රූප සටහන ආශ්‍රයෙන් තමයි දැන් මම අහන්නේ ONE ආවස්තික පිළිවෙල. ඒ කියන්නේ O සහ N ON නෙවෙයි OQ කියලායි මට ගන්න වෙන්නේ. OQ සිංහල මේ අපි ඉංග්‍රීසි භාෂාවට නැවත සකස් කරගන්න වෙනවා. OQ ස්ථානයේ සැකසීම කරනවා අපි නැවත සිංහල භාෂාවට නැවත හරවා ගත යුතු වෙනවා. තරමක් ගැටලු සහගතයි. ආවස්තික පිරිවැය වනුයේ. දැන් අපිට පුළුවන්කම තියෙනවා මේ ස්ථානයේදී ඉන්න අනතුරුව මේ මෙතන මම මේ පිළිතුර මෙතන ප්‍රශ්න වර්ගයේ තෝරපු නැති නිසා අපිට ෂෝට් ආන්සර් කියලා එන්නේ. අපිට ඕනනම් එහෙමම තියන්නත් පුළුවන්. මෙතනින් ෂෝට් ආන්සර් එකක් විදිහට කෙටි පිළිතුරක් ශිෂ්‍යයාගෙන් අපේක්ෂා කරන ඍජුවම ශිෂ්‍යයාට ඒ ප්‍රමාණය ටයිප් කරන්න අපිට මේ ස්ථානයේදී අවස්ථාව ලබා දෙන්න පුළුවන්කම තියෙනවා. එහෙම නැත්නම් එවිට අපිට නිවැරදි පිළිතුර තේරීම පිළිබඳ ගැටලුවක් එනවා. ඉතින් අපි එහෙම දුන්නොත් මෙතන මේ required කියන එක සලකුණු කරනවා. අපි ආන්සර් කී එක හැටියට අපිට ඇතුළත් කරන්න පුළුවන්කම ලබා දෙන්නේදී මෙතනදී ආන්සර් එකට මම ලකුණු දෙකක් ලබා දෙනවා. මෙතනදී මට පුළුවන් නිවැරදි පිළිතුර ඇතුළත් කරන්න. එය ඉංග්‍රීසි භාෂාවෙන්ම ඇතුළත් කරන අකුරු වලින් MN කියලා සලකුණු කරනවා. එහෙම සලකුණු කරාම මෙතනින් අපි ලකුණු කරන්න ඕන mark all other answers incorrect. වෙනත් ආකාර වලට දෙන සියලුම පිළිතුරු වැරදි. ඉතින් අන්න ඒ ආකාරයට මේක අපිට MN තියන්න වෙනවා. ඉතින් අපිට මේ ස්ථානේ මෙන්න මේ ආකාරයට සලකුණු කරන්න පුළුවන්. ඉතින් ඒ අනතුරු එය අපිට දන් කිරීම තුලින් එහි නිවැරදි පිළිතුර මේ පිළිතුර දුන්නොත් විතරයි එවිට නිවැරදි පිළිතුර හැටියට බාරගන්නේ. අනිත් මොන ආකාරයක පිළිතුරක් දුන්නත් බාරගන්නේ නැහැ නිවැරදි පිළිතුර හැටියට. ඉතින් අන්න ඒ ආකාරයට අපට රූප සටහන් ආශ්‍රයෙන් ප්‍රශ්න මෙම Google form තුල ප්‍රශ්නාවලිය තුල ඉදිරිපත් කිරීමේ හැකියාව තිබෙනවා. ඒ වගේම තමයි අපි නැවතත් ප්‍රශ්නයකට යොමු වුණොත් අපිට මෙන්න මෙහි තියෙන මෙන්න මේ multiple අපි දැන් මෙහි තියෙන short answer paragraph multiple choice check boxes drop down වැනි සියල්ලම සාකච්ඡා කරා. ඉතින් මේ ෆයිල් අප්ලෝඩ් කියන ප්‍රශ්නේ ගත්තොත් මෙහිදී
කන්ටිනියු කරන්න වෙනවා. කන්ටිනියු කරාම මෙතන ප්‍රශ්නයක් අපි ඇතුළත් කරනවා යම්කිසි ආකාරයකට ආර්ථික භාණ්ඩයක ආර්ථික භාණ්ඩයක රූප රූප සටහනකි කියලා ඒ වැනි යම්කිසි ප්‍රශ්නයක් අපි යොමු කරනවා. එවිට ශිෂ්‍යයා මේ ප්‍රශ්නය සඳහා රූපයකින් නැත්නම් ෆයිල් එකකින් ඇතුළත් කරන්න ඕන. එතකොට අපිට ඒ සඳහා මෙන්න මෙතන ශිෂ්‍යයාට අවස්ථාව ලැබෙනවා ෆයිල් එකක් අප්ලෝඩ් කරන්න. ඉතින් එහිදී අපට සැකසුම් කරන්න පුළුවන් allow only specific file types. විශේෂිත වර්ගයේ ෆයිල් පමණයි මේකට ගන්නෙ. එහෙම දුන්නොත් අපි ඒක ඇක්ටිව් කරොත් ශිෂ්‍යයාට පුළුවන්කම ලැබෙන්නේ අපි දෙන වර්ගවල ෆයිල් විතරයි අප්ලෝඩ් කරන්න. ඩොකියුමන්ට් එකක්, ස්ප්‍රෙඩ්ෂීට් එකක්, PDF එකක්, වීඩියෝ එකක් මේ ආකාරයට අපි කියන වර්ග පමණයි. අනිත් වර්ග ඔහුට ඇතුළත් කිරීමේ හැකියාවක් ලැබෙන්නේ නැහැ. එහිදී මෙතනදී අපිට සලකුණු කරන්න පුළුවන් එක ශිෂ්‍යයෙකුට ෆයිල් කීයක් අප්ලෝඩ් කරන්න පුළුවන්ද කියලා. එක්කෙනෙකුට අවස්ථාව දෙන්නේ එකක් විතරයි නම් බලාපොරොත්තු වෙන්නේ එකයි. අපිට වෙනස් ගාණක් මෙතන ලබා දෙන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මම බලාපොරොත්තු වෙන්නේ එකයි නම් එකයි මැක්සිමම් ෆයිල් සයිස් එක අපිට මෙතනින් තෝරන්න පුළුවන්. ෆයිල් එක උපරිම සයිස් එක. ඒ ශිෂ්‍යයා විසින් ඇතුළත් කරන එක ෆයිල් එකක උපරිම සයිස් එක. මෙතන මෙය ලබා දුන් විට ශිෂ්‍යයාට ඊට වඩා විශාල ෆයිල් එකක් අප්ලෝඩ් කිරීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඉතින් අර විස්තරාත්මක ප්‍රශ්න සඳහා අවශ්‍ය නම් ශිෂ්‍යයා පොලේක ලියලා ෆොටෝ එකක් ගහලා මෙතන අප්ලෝඩ් කරන්න අපිට අවස්ථාවක් ලබා දෙන්න පුළුවන්කම තියෙනවා ශිෂ්‍යයාට. ඉතින් මේ වෙනි දෙයකට මෙන්න මේ වගේ ප්‍රශ්නයක් අපිට භාවිතා කරන්න පුළුවන්. ඉමේජ් එකක් ෆයිල් අප්ලෝඩ් කියන ප්‍රශ්න වර්ගය අපිට භාවිතා කරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් එහිදී අපිට ඒ සඳහා ලබා දිය හැකි මෙහිදී මම මේ required කියන එක ලකුණු කරන්නේ නැහැ. එහෙමනොත් මම ෆයිල් එකක් අප්ලෝඩ් කරලම එන්න වෙන නිසා මෙහි සැකසුම් මම සකස් කරන්නේ නැහැ. අපට පුළුවන් ඊළඟට තවත් ප්‍රශ්න වර්ගයකට යන්න. මේ ප්‍රශ්න වර්ගයට ගියාම අපි මෙතනදී අපි බලනවා මෙන්න මේ linear scale කියන එක ඊළඟ වර්ගය. ඉතින් මෙතනදී සිද්ධ වෙන්නේ මේ අර කැමැත්ත අකමැත්ත ප්‍රකාශ කිරීම වගේ ඇගීම් සිදු කරන ප්‍රශ්නවලදී අපට දැන් මෙතනදී අපට පුළුවන් භාණ්ඩය පිළිබඳ රූප සටහනක් මගින් භාණ්ඩයක් ඉදිරිපත් කරලා ඕනනම් අපට පුළුවන් භාණ්ඩය පිළිබඳ ඔබගේ අදහස. එහෙම තේරීමක් කරන්න දුන්නම අපිට මෙතනදී පුළුවනි තෝරන්න එකේ සිට පහ දක්වා ලකුණු දීමක් තමයි තේරීමක් තමයි මේදී සිද්ධ කරන්නේ. ඉතින් අපිට පුළුවන් එක විදිහට එක කියන්නේ දුර්වලයි. ඕනනම් අපිට කියන්න පුළුවන් මේ ඉතා දුර්වලයි. ඊට පස්සේ පහ කියලා කියන්නේ ඉතා සතුටුදායකයි. මෙන්න මේ ආකාරයට අපිට පුළුවන්කම තියෙන. එතකොට මේ දෙක අතර තමයි පිළිතුරු දෙන කෙනා පිළිතුරු ලබා දෙන්න ඕනනේ. දුර්වල ඉතා දුර්වල සිට ඉතා සතුටුදායකයි දක්වා. ඉතින් මේ සඳහාත් මේ required කියලා අපි සලකුණු කරා ආන්සර් කී එකක් අපිට ලබා දෙන්න පුළුවන්. ඒ සඳහා ලබා දෙන ලකුණු ප්‍රමාණය අපි සකස් කරන්න පුළුවන්කම තිබෙනවා. ඉතින් මේ වගේ ප්‍රශ්නයක් සාමාන්‍යයෙන් අපි ප්‍රශ්න පත්‍රවල ඇතුළත් කරනවා අපි හරි අඩුයි. අපි ඒ නිසා මේ වගේ ප්‍රශ්න සාමාන්‍යයෙන් අපේ විභාග ප්‍රශ්න පත්‍රවල අපි ඇතුළත් කරන්නේ නැහැ. ඉතින් අපිට මේ ප්‍රශ්නය අනවශ්‍යයි කියලා හිතෙනවා නම් මෙතනදී අපිට සාර්ථක නැහැ කියලා හිතෙනවා නම් මේ ඕනනම් අපිට මේ විදිහට view කරලා බලන්න පුළුවන්කම තිබෙනවා. ඒ ප්‍රශ්නේ පෙන්눔 කරන ආකාරය. මේ ආකාරය තමයි දැන් ශිෂ්‍යයාට ප්‍රශ්න පත්‍රය මෙන්න මේ ආකාරයට. මෙන්න මේ ශිෂ්‍යයාට තේරීම් කරන්න පුළුවන්කම ලැබෙනවා. මෙන්න මේ ආකාරයට. ඉතා දුර්වල සිට ඉතා සතුටුදායක දක්වා 1 2 3 4 ආකාරයට ශිෂ්‍යයාට තේරීම් කරන්න අවස්ථාව ලැබෙනවා මේ බඳු ප්‍රශ්නවලදී. ඉතින් අපි මේ ප්‍රශ්නේ අනවශ්‍යයි කියලා අපිට හිතෙනවා නම් මෙන්න මෙතන ගිහිල්ලා මේ delete කියන key එක press කරාම අපිට මේ ප්‍රශ්නේ ඉවත් කරන්න පුළුවන්කම තියෙනවා. ඒ ප්‍රශ්නේ ඉවත් වෙලා යනවා. ඉන්න අනතුරුව අපි නැවතත් ප්‍රශ්නයක් ලබා ගන්නවා. ඉතින් මෙතනදී අපි තෝරනවා මෙන්න මේ ආකාරයේ ප්‍රශ්න මේ multiple choice grid කියන.
හැබැයි මල්ටිපල් චොයිස් කිව්වම අපි දැනගන්න ඕන එක වර්ණයක් විතරයි නිවැරදි ලෙස බාර ගන්න. දැන් අපි උදාහරණයක් විදියට දැම්මොත් අපි කියමු භාණ්ඩාගාර බිල්පත් කියලා අපි භාණ්ඩාගාර බිල්පත් අපි කියමුකෝ මිලදී ගත්තිට කියලා. මිලදී ගත්තිට අපිට සකස් කරන්න පුළුවන් මෙතනදී රෝස් විදිහට අපි ලබා දෙනවා භාණ්ඩාගාර මිලදී ගත්තිට බැංකු සංචිත වලට මොකද වෙන්නේ? ඒ වගේම තමයි අපිට කියන්න පුළුවන් මුදල් සැපයීමට මොකද වෙන්නේ? ඔන්න අපිට කියන්න පුළුවන් පොලි අනුපාතයට මොකද වෙන්නේ? පොලි අනුපාතිකයට මොකද? මෙන්න මේ ආකාරයට අපිට නම් කරන්න. ඉන්න අනතුරු එහි තේරීම මේවට වෙන දේ අපිට කොලම් ආකාරයට ඉදිරිපත් කරන්න පුළුවන්. ඉතින් අපිට කියන්න පුළුවන් අඩු විශේෂයෙන් බලාපොරොත්තු වෙන පිළිතුරු අඩු වේ. අපිට කියන්න පුළුවන් වැඩි වේ. ඒ වගේ තමයි අපිට කියන්න පුළුවන් වෙනස් නොවේ. මෙන්න මේ ආකාරයට අපිට ඇතුළත් කිරීමේ හැකියාව තිබෙනවා. ඉතින් මේ ආකාරයට ඇතුළත් කිරීමට අනතුරුව අපිට පුළුවන් මෙයත් අනිවාර්ය ප්‍රශ්නයක් ලෙස ලකුණු කරලා ආන්සර් කීයකට ගිහිල්ලා අපිට මෙන්න මේ ආකාරයට තමයි ඒක ප්‍රශ්නේ පෙන්නන්නේ. ඉතින් මේ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරු දුන්නොත් 1 ලකුණයි. මේකට නිවැරදි පිළිතුරු දුන්නොත් 1 ලකුණයි. මේකට නිවැරදි පිළිතුරු දුන්නොත් 1 ලකුණයි. මේ ආකාරයෙන් ලකුණු 3ක් ඒ ප්‍රශ්නයට විටීම වෙනවා. ඉතින් අපිට ඩන් කරාම මෙන්න මේ ආකාරයෙන් ප්‍රශ්නය නිවැරදි වෙනවා. ඒ වගේම තමයි අපිට එතනදී බැරි වුණා තව එකක් නිවැරදි පිළිතුර ලකුණු කරන්නත් ඕන. අපි හිතමු බැංකු සංචිත අඩු වේ මේක වැඩි වේ මේක වෙනස් නොවේ කියලා. මෙන්න මේ ආකාරයෙන් නිවැරදි පිළිතුර ලකුණු කරලා අපිට පුළුවන් එන් ඉවත් වෙන්න. ඉතින් මෙන්න මේ ආකාරය. ඒ විදිහම තමයි අපිට පුළුවන් තවත් ප්‍රශ්නයක් ඇතුළත් කරගන්න. එතනදිත් අපි හිතමු අර ප්‍රශ්නේමයි අපි ගන්න කියලා. අපිට පුළුවන් මෙතන ගිහිල්ලා මෙය කොපි කරලා මේ ප්‍රශ්නයට ඇතුළත් කරගන්න. මේ ප්‍රශ්නයට පේස්ට් කරගන්න. ඒ ආකාරයට අපිට කොපි පේස්ට් කරගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මෙය සලකුණු කරනවා මල්ටිපල් චොයිස් නේ මම මෙන්න ඊළඟ චෙක් බොක්ස් නැත්නම් චෙක් ග්‍රිඩ් එකක් විදිහට. ඉතින් එහිදී අපි දන්නවා විවිධ වර්ණ එකවර සලකුණු කිරීමේ හැකියාව ලැබෙනවා ශිෂ්‍යයන්ට. ඉතින් මෙය අපිට කොපි කරගන්න අවස්ථාව ලැබෙන්නේ. මෙහි තියෙන ඒවා කොපි කරගන්න පුළුවන්. නමුත් එකවර බෑ අපිට. ඒ නිසා මීට වඩා පහසුයි අපි මෙතනම ටයිප් කරන එක. අර ආකාරයටම අපිට මෙහි ලබා දීලා අපි නිකමට මම මෙතන ABC හෝ යම්කිසි සලකුණක් විතරක් ලකුණු කරන්න ඔබට බලා ගන්න. ඉතින් මෙන්න මේ ආකාරයට අපිට ලකුණු කරනවා. මේ පැත්තට අපිට කොලම් ආකාරයට දෙන්න පුළුවන් යම් දේවල්. මේ ආකාරයට අපිට ගණිතයේ වගේ විෂයකදී නම් ඔත්තේ සංඛ්‍යා, ඉරට්ටේ සංඛ්‍යා 1 2 3 4 කියලා සංඛ්‍යා ටිකක් දීලා මෙහිදී අපිට වැඩිපුර වුණත් මේ එක අංශයක් වැඩිපුර මේ පැත්තට ගානට මේ පැත්තට අවශ්‍යයි කියලා නැහැ. ඉතින් මේ ආකාරයට ලබා දෙන්න පුළුවන්. ඒ ආකාරයට ලබා දීලා අපි මෙය සලකුණු කරලා අනිවාර්යයි කියලා සලකුණු කරොත් මේ ආකාරයට ආන්සර් කීයකට ගිහිල්ලා අපිට තෝරන්න පුළුවන්. මේකේ නිවැරදි මොකක්ද? මේ දැන් අපිට එකේම කීපයක් වුණත් සලකුණු කරන්න පුළුවන් නිවැරදි ඒවා. මේ ආකාරයට ඉතින් එහි නිවැරදිභාවය අනුව අපිට ලකුණු ලබා දෙන්න පුළුවන්කම තිබෙනවා. මේ ආකාරයෙන් ලකුණු. අනතුරු ගන්න කරාම අපිට මෙන්න මේ ආකාරයට ප්‍රශ්න සකස් කරන්න පුළුවන්කම තිබෙනවා. ඉතින් තවදුරටත් අපි සාකච්ඡා කරොත් තවත් අපිට ප්‍රශ්න වර්ගයක් මෙතන තියෙනවා. මෙන්න මේ ඇතුළත් කළ හැකි. ඉතින් මම මේ පිළිබඳව දිගටම කතා කරන්නේ නැහැ. අපිට දිනය ඇතුළත් කිරීමට සහ කාලය වේලාව ඇතුළත් කිරීමට මෙම ස්ථානයෙන් අපට යම් ප්‍රශ්නයක් යොමු කරනවා නම් ශ්‍රී ලංකාවට නිදහස ලැබුණේ කවදාද? ඉතින් අපිට මෙතනින් දිනය තේරීම සඳහා අවස්ථාව හදලා දෙන්න පුළුවන්. කාලයත් ඒ ආකාරයට තෝරන්න අපට හදලා දෙන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය ආකාරයට තමයි මෙහි ප්‍රශ්න සකස් කිරීම කරන්නේ. මට මේ ප්‍රශ්නේ අනවශ්‍ය නිසා මම මේ ප්‍රශ්නේ ඉවත් කරනවා. ඒ වගේම තමයි මෙහි තියෙන තවත් දෙයක් තමයි මේ ප්‍රශ්නවල අනුපිළිවෙල. අපිට හිතෙනවා නම් මෙන්න මේ ප්‍රශ්නයේ තිබිය යුත්තේ මෙතන නෙවෙයි කියලා. මෙන්න මේ 36ක් තියෙන එක මත ක්ලික් කරගෙන මෙන්න මෙහෙම අපිට ඇදගෙන ගිහිල්ලා මෙය වෙනත් ස්ථානයකට
තියන්න පුළුවන්කම තියෙනවා. ඒකට මේ ප්‍රශ්නේ මෙතනට එනවා. ඉතින් ඔන්න ඔය ආකාරයට අපට පුළුවන්කම ලැබෙනවා අනුපිළිවෙල ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න අනුපිළිවෙල මේ මෙතනට නෙවෙයි අපි යටට ගන්න වෙනවා. ඒ විදිහට මෙන්න මේ ආකාරයට අපට පුළුවන්කම තිබෙනවා ප්‍රශ්න පත්‍රයේ අනුපිළිවෙල වෙනස් කිරීම සඳහා. ඉතින් මෙන්න මේ විදිහට එහෙම ගෙනියන්නත් පුළුවන්කම තියෙනවා මේ ප්‍රශ්න. ඉතින් ඊට අමතරව මේ ප්‍රශ්න පත්‍රයේ සැකසුම සකස් කර ගැනීම සඳහා දැන් අපි දන්නවා මේ මුල් කොටසේ තියෙන්නේ ශිෂ්‍යයාගේ තොරතුරු ලබා ගැනීම. ඉන් අනතුරුව තමයි ප්‍රශ්න ටිකට යන්නේ. ඒ නිසා අපට අවශ්‍ය නම් පුළුවන් මෙන්න මෙතනින් පසුව වෙනම සෙක්ෂන් එකක් ඇතුළත් කරන්න. ඒ සඳහා තමයි මෙන්න මෙහි තියෙන දැන් ප්‍රශ්න ඇතුළත් කිරීම අපි විසින් සිද්ධ කරා. අපිට පුළුවන් වෙන තැනක තියෙන ප්‍රශ්නයක් මේ හරහා ගිහිල්ලා මෙතනට ලබා ගන්න. ඒ වගේම තමයි අපිට තව ටයිටල් එකක් ඩිස්ක්‍රිප්ෂන් එක විස්තරයක් මෙතනින් ගිහිල්ලා ඇතුළත් කරන්නත් පුළුවන්කම තියෙනවා. අපි මෙහෙම ක්ලික් කරොත් මෙන්න මෙතනට තව විස්තරයක් අහනවා. දැන් මෙතනින් තමයි අපි ප්‍රශ්නේ පටන් ගන්න කියලා අපිට මෙතනින් විස්තරයක් ලබා දෙන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි මම මෙතනදී භාවිත අපිට රූප ඇතුළත් කරගන්න පුළුවන් තවත් ඉමේජ්. ඒ වගේම අපිට වීඩියෝ ක්ලිප් එකක් ඇතුළත් කරලා ඒ වීඩියෝ ක්ලිප් එක ආශ්‍රයෙන් ප්‍රශ්න අහන්න පුළුවන්. මම මෙතනදී මෙන්න මේ add section කියන එක භාවිත කරනවා. එවිට අපිට තවත් කොටසක් අපේ ප්‍රශ්න පත්‍රයට ලබා දෙනවා සෙක්ෂන් එකක්. ඉතින් මෙහි තියෙන වැදගත්කම තමයි අර තොරතුරු ටික සම්පූර්ණ. ඒකට ප්‍රශ්න පත්‍රයේ සියල්ලම එකවර ශිෂ්‍යයාට පෙන්වන්නේ නැහැ. මූලික තොරතුරු ටික විතරයි. පළවෙනි සෙක්ෂන් එකේ තොරතුරු ටික විතරයි ශිෂ්‍යයාට මුලින් පෙන්වන්නේ. ඒ ටික සම්පූර්ණ කරාට පස්සේ තමයි ඊළඟ තොරතුරු ටික පෙන්වන්නේ. ඉතින් මම මෙතනදී සඳහන් කරනවා සියලුම අකුරු වල වැරදීම් තියෙනවා ගණන් ගන්න එපා. සියලුම ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න. සියලු ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න. කියලා මෙන්න මේ ආකාරයට මෙතනින් අපට ඕනනම් පුළුවන් වඩා නිවැරදි පිළිතුර තෝරන්න. ආදී ලෙස අපට සඳහන් කරන්න පුළුවන්කම තිබෙනවා. ඉතින් මෙන්න මේ ආකාරයට සඳහන් කිරීමෙන් අපි බලමු දැන් අපේ ප්‍රශ්න පත්‍රයට මොකද්ද සිද්ධ වෙන දේ කියලා. දැන් අපි මේ රිවිව් එකක් බැලුවොත් මෙන්න අපිට දැන් පෙන්වුම් කරන්නේ ඉහළ කොටසේදී මෙතනට එනකම් විතරයි. ශිෂ්‍යයාගේ මූලික තොරතුරු ටික විතරයි. ඒතර මේ ශිෂ්‍යයාගේ මූලික තොරතුරු ටික ඇතුළත් කරාට පස්සේ තමයි ඉතිරි කොටස අපට දැක බලා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඉතින් අන්නේ ආකාරයට අපිට මේ add section එකක් ඇතුළත් කිරීම තුළින් ප්‍රශ්න පත්‍රය අපිට සංවර්ධනය කරගන්න පුළුවන්. ඉතින් මේ විදිහට section ගණනාවක් ඇතුළත් කරලා අපිට ප්‍රශ්න පත්‍ර සකස් කරන්න පුළුවන්කම තිබෙනවා. ඉතින් මේ වීඩියෝ එක ගොඩාක් දීර්ඝ වෙන නිසා මම මේ සියල්ලම පිළිබඳව වැඩිපුර කතා කරන්න යන්නේ නැහැ. අපි ප්‍රශ්න සකස් කිරීම කොටස අපි ප්‍රමාණවත් කියලා හිතනවා. ඉතින් ඒ ආකාරයට සකස් කරලා තියලා විතර මම පොඩි නිවැරදි කිරීමක් කරන්න ශ්‍රේණිය වැරදි නිසා මේ ආකාරයට ඉතින් අපිට නැවත නිවැරදි කිරීම මේ සකස් කර ගැනීම අපිට කර ගැනීමට හැකියාව තිබෙනවා ඕනෑම අවස්ථාවකදී ඉන් අනතුරුව දැම්මම යනවා අපිට වැදගත් වෙනවා මෙන්න මේ settings කියන මෙන්න මේ icon එක. දැන් අපි මෙහි මේ settings කියන icon එක මතට ගියාම අපිට දැක බලා ගන්න පුළුවන් මෙන්න මේ ආකාරයට. ඉතින් එහි general කියන එක යටතේ collect emails අපේ ශිෂ්‍යයන්ගේ email ලිපිනයන් එකතු කරන්න ඕන නම් මෙහි මෙය ක්ලික් කරපු ගමන් අනිවාර්යයෙන්ම අපිට ශිෂ්‍යයන්ගේ ඊමේල් ලිපිනයන් අපට ලැබෙනවා. ඔවුන්ට ඒ පිළිබඳ ප්‍රතිචාර අපිට ප්‍රශ්න පත්‍රයේ ප්‍රතිචාර ඊමේල් එකට යවන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේ තමයි require sign in. අපේ ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලියන්න නම් sign in වෙන්නම ඕනේ විට ශිෂ්‍යයා. ඒ වගේ තමයි එක රෙස්පොන්ස් එකක් විතරයි එයාට දෙන්න පුළුවන්. එක එකවරක් මේ පමණයි පිළිතුරු ලියන්න පුළුවන්. ඉතින් ඒ ආකාරයට අපිට limit to one response. විට අනිවාර්යයෙන්ම Google account එකට sign in වෙලා තමයි ශිෂ්‍යයා මේකට ඇතුළත් වෙන්න අවශ්‍ය වෙන්නේ. ඉතින් එහෙම පුළුවන්. එහෙම නැත්නම් respondents can edit after submit. ඔහුට මේ ක්ලික් කරොත් ශිෂ්‍යයාට පුළුවන් කාලයට පෙර සබ්මිට් කරා නම් නැවත ඔහුට ගිහිල්ලා වැරදි එකක් තිබුණා කියලා හිතුනොත් ආපහු ගිහිල්ලා නිවැරදි කරන්න පුළුවන්කම තියෙනවා. edit after submit. ඉතින් එයත් මම ඉවත් කරනවා. ඒ වගේ තමයි see summary charts and text responses.
ඉතින් ඔහුට සමරි chart එකක් බලා ගන්න අවස්ථාව තියෙනවා මේ ශිෂ්‍යයාට පිළිතුරු ලබා දීමෙන් අනතුරු. ඉතින් අපට අවශ්‍ය නම් එය තියන්නත් පුළුවන්. maximum size of all file uploaded. ඔහු විසින් අප්ලෝඩ් කරන සියලුම ෆයිල් වල උපරිම ප්‍රමාණය 1 GB කියලා අපි අතනින් අර එක තැනකදී සිලෙක්ට් කරන්නේ. ඒ ප්‍රශ්නෙට අදාළව මෙතන ඇතුළත් වෙලා තියෙනවා. ඒ වගේ තමයි අපි ඊළඟට මේ දෙවන කොටසට ගියොත් ප්‍රසන්ටේෂන් කියන්නේ. ඉතින් මෙහිදී අපිට පුළුවන් මේ පෙන්눔 කරන ආකාරය. ශිෂ්‍යයාට මෙය show progress bar. ඒ කියන්නේ ශිෂ්‍යයාට දැන් තව පිළිතුරු ලියන්න කොච්චර වගේ දුරක් තියෙනවද කියන එක ලයින් එකකින් පෙන්වනවා බාර් එකකින්. show progress bar. අපිට එය ගැටලුවක් නැහැ සඳහන් කරන්න පුළුවන්. විශේෂයෙන්ම ගොඩාක් ප්‍රශ්න තියෙන ප්‍රශ්න පත්‍රවලදී තව කොයිතරම් වගේ ප්‍රමාණයක් අපිට ඉවර කරන්න තියෙනවද කියන එක මේකෙන් පෙන්වන්න කරනවා. shuffle question order. මේ ක්ලික් කරොත් ප්‍රශ්න මාරු කරනවා. විටින් විට ප්‍රශ්න මාරු කරමින් ලබා දෙනවා. එකම ප්‍රශ්න පත්‍රය නෙවෙයි නිතරම ලැබෙන්නේ. එකම ප්‍රශ්න. නමුත් ප්‍රශ්නවල ඕඩර් එක මාරු වෙනවා. ඉතින් ඒ නිසා එය අපි අයින් කරනවා. show link to submit another response. මේ ක්ලික් කරොත් ශිෂ්‍යයාට තවත් ප්‍රතිචාරයක් ලබා දෙන නැවත වතාවක් පිළිතුරු සැපයීමට එයාට අවස්ථාව ලබා දෙනවා. ඉතින් එහෙම අපි සාමාන්‍ය විභාගවල තියන්නේ නැති නිසා අපි එයත් ඉවත් කරනවා. ඉතින් මෙන්න මේ ආකාරයෙන්. ඉන්න අනතුරුව මෙන්න මෙතන මම දැනට මෙතන මේක තියන්න your response has been recorded. ශිෂ්‍යයා මේකට පිළිතුරු ලියලා සබ්මිට් කරාට පස්සේ ඔහුට පණිවිඩයක් ලැබෙනවා your response has been recorded. ඔබගේ පිළිතුර බාරගත්තා. වාර්තා කරන ලදී කියලා මෙතනින් ඔහුට පිළිතුරක් ලැබෙනවා. ඉතින් මෙතනටත් අපිට අවශ්‍ය පණිවිඩයක් දෙන්නත් පුළුවන්. දැන් මම අවශ්‍යයි කියලා මෙහෙම සඳහන් කරන්න පුළුවන් වුණා ඔබගේ පිළිතුරු බාර ගන්නා ලදී නැත්නම් වාර්තා කරන ලදී. ඔන්න අපිට මෙතනින් දාන්න පුළුවන්. තවදුරටත් ස්තුතියි. ඔබගේ පිළිතුරු බාර ගන්නා ලදී. ඉතින් තව අපට අවශ්‍ය දෙයක් මෙහි සඳහන් කරන්න හැකියාව තිබෙනවා. ඉතින් ඒ වගේම තමයි මේ quizzes කියන එක අවසාන කොටස. ඉතින් මේ quizzes කියන එක ගියාම මෙන්න මෙතන. දැන් ඔබ Google Forms එක තුල පළවෙනි blank කියන එක තේරුවා නම් ඔබට මෙය තියෙන්නේ මෙන්න මේ ආකාරයට. ඒ ප්‍රශ්නාවලියක් ආකාරයට නෙවෙයි එතකොට තියෙන්නේ නිකන් ආකාරයට. ඉතින් මෙන්න මේ ආකාරයට සකස් කිරීම තුළින් තමයි අර ප්‍රශ්නාවලියක් ආකාරයට ලකුණු ලබා දෙමින් අපට යන්න හැකියාව තිබෙන්නේ. ඔබ වැරදිලා හෝ blank කියන එක හරහා ඇවිල්ලා ප්‍රශ්න සකස් කරා නම් ඔබ අනිවාර්යයෙන් මෙතනට පැමිණ මෙන්න මේ quizzes කියන එක තෝරලා make this a quiz මේ ප්‍රශ්නාවලියක් බවට පත් කරන්න කියන එක තෝරන්න. quiz options release grade මේ ප්‍රශ්නාවලියේ විකල්ප grade එක නැත්නම් ප්‍රතිඵල ලබා දෙන immediately after each submission. පිළිතුරු ලබා දුන් සැනින් එහි ප්‍රතිඵල ලබා දෙන. ඒ කියන්නේ ශිෂ්‍යයාට ඔහුගේ ලකුණු ප්‍රමාණය බලා ගන්න පුළුවන්කම ලැබෙනවා ඔහු ඒ සබ්මිට් කරපු සැනින්. එහෙම නැත්නම් කියන්න පුළුවන් later after manual review. පසුව දැනුම් දෙන්නම් ඔබ මේක මේ manually බැලුවට පස්සේ. ඉතින් එවිට හැබැයි අනිවාර්යයෙන්ම ඊමේල් ලිපිනේ ඉල්ලනවා පසුව ඒ ප්‍රතිඵල ලබා දීම සඳහා. ඉතින් ඒ නිසා වඩාත් හොඳයි ශිෂ්‍යයාට ඒ අවස්ථාවේදීම ලකුණු බලා ගන්න පුළුවන් වෙන මෙය සිලෙක්ට් කරන එක. ඒ වගේම තමයි respondents can see මේ ශිෂ්‍යයන්ට missed questions වැරදුණු ප්‍රශ්න නැත්නම් මගහැරුණු ප්‍රශ්න බලා ගන්න පුළුවන් මේ ක්ලික් කරලා. මේ අතහැරලා තිබුණොත් ඔහුට බලා ගන්න බැහැ. ඒ නිසා වැරදුණු ප්‍රශ්න බලා ගන්න පුළුවන්. ඒක හොඳයිනේ. ඒ වගේම තමයි correct answers. නිවැරදි පිළිතුරු ඔහුට බලා ගන්නත් පුළුවන් වෙනවා මේක ක්ලික් කරලා තිබුණොත්. ඒ කියන්නේ අපි දීලානේ තියෙන නිවැරදි පිළිතුරු. හැබැයි ප්‍රශ්න පත්‍රයට පිළිතුරු දුන්නාට පස්සේ ඔහුට මේ පෙන්වන්නේ පිළිතුරු ලියලා ඉවර වුණාට පසුව ඔහුගේ විසින් වැරදුන ප්‍රශ්න වලට නිවැරදි පිළිතුරු පෙන්වනවා මෙතනින් මේ සිලෙක්ට් කරලා තිබුණා. ඒ වගේම තමයි point values. ඒකින් එකට ලකුණු ඔහුට පෙන්වුම් කරනවා මේ ස්ථානයේ මේ ක්ලික් කරලා තිබුණා. ඉතින් මේ settings ටික හදලා අපට පුළුවන්කම තියෙනවා මේ save කරන්න. තවදුරටත් පහළට යන්න දෙයක් නැහැ. ඒ නිසා save කරමු. save කරාම අන්න අතනදී අපි අර තේරීමක් කරලා තිබුණ එක වැරදි නිසා ඊමේල් එක ඉල්ලනවා. ඉතින් ඒ නිසා අපි මේදී ඊමේල් එක බලාපොරොත්තු වෙන්නේ නැති නිසා මෙන්න මේ collect email කියන එක අයින් කරනවා. ඉතින් ඒ විට එය save කරාම දැන් ඊමේල් එකක් ඉල්ලන්නේ නැහැ. අපි මෙතන type කරත් නැතත් අතනදී අර තේරීම කරලා තිබුණොත් අනිවාර්යෙන් ඊමේල් එක මෙහි ඉබේම ඉල්ලනවා.
ඉතින් ඔන්න ඔය ආකාරයට අපිට මෙතන ප්‍රශ්න පත්‍රයේ ලකුණු ප්‍රමාණය පෙන්වු කරනවා. ලකුණු 13යි මුළු ලකුණු මේ ප්‍රශ්න පත්‍රයට දැන් තියෙන්නේ. ඉතින් ඒ ලකුණු ප්‍රමාණයත් එක්ක අපිට පුළුවන්කම තියෙනවා මේ ආකාරයට බලා ගන්න. ඒ වගේම තමයි අපි කොහොමද මේ ප්‍රශ්න පත්‍රය සකස් කරලා අවසానයි මේ ප්‍රශ්න පත්‍රය අපි කොහොමද ශිෂ්‍යයන්ට යොමු කරන්නේ? ඉතින් ඒ සඳහා අපිට යන්න සිද්ධ වෙනවා මෙන්න මේ send කියන ඔප්ෂන් එකට. send කියන එකට ගියාම අපි මෙන්න මේ වගේ තැනකට එනවා. ඉතින් email එකතු කරන්න අවශ්‍ය නැහැ. නැවතත් email ඉල්ලන්න ඕන නම් මෙතනින් කියන්න පුළුවන්. එහෙම අවශ්‍ය නැහැ අපිට. ඒතකොට email හරහා තමයි මේක දැනුම් දෙන්න පුළුවන්කම තියෙනවා link එක. අපි එහෙම නෙවෙයි යවන්නේ WhatsApp හෝ සමාජ මාධ්‍ය හරහානේ. ඉතින් ඒ නිසා අපිට පුළුවන් අපි යන්න ඕනේ මෙන්න මෙතනට. මෙන්න මෙහිදී මෙන්න මේ අයිකන් එක මත ක්ලික් කරාම මෙන්න මේ ආකාරයට අපේ මෙම සකස් කරන ලද ප්‍රශ්න පත්‍රයේ ලින්ක් එක අපිට ලබා දෙනවා. ඉතින් මෙන්න මේ ප්‍රශ්න පත්‍රයේ ලින්ක් එක අපිට ලබා දුන්නම මෙයා දිග වැඩි වගේ නිසා අපිට පුළුවන් මේක කෙටි කරගන්න. ඒ සඳහා අපිට තියෙන්නේ මෙන්න මේ shorten URL කියන එක ක්ලික් කරාම මෙන්න අපගේ ලින්ක් එක කෙටි කරලා පෙන්නනවා. දැන් අපි කරන්නේ මෙන්න මේය මෙතනින් කොපි කර ගන්නවා. මේ ලින්ක් එක කොපි කරනවා. කොපි කරලා ඔබට ඊළඟට කරන්න තියෙන්නේ WhatsApp ගිණුමට ගිහිල්ලා WhatsApp එකට paste කරලා ශිෂ්‍යයන්ට ලබා දෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට පුළුවන් අපි ගිහිල්ලා මේක Word document එකක් විවෘත කරලා එහි හිස් එකක් අරගෙන new page එකක් අරගෙන අපිට පුළුවන් ඒ new page එකේ මේක paste කරලා තියාගන්න. අපිට පසුව ප්‍රයෝජනෙට ගැනීම සඳහා. ඊට පස්සේ මෙතනින් අපිට පුළුවන් ශිෂ්‍යයන්ට මේක WhatsApp එකට paste කරලා ලබා දෙන්න. ඉතින් ඒ ආකාරයට අපි මේ link එක තබාගෙන copy කරලා මෙතනින් ඉවත් වෙනවා. ඉතින් ඊට පස්සේ අපිට පුළුවන් ශිෂ්‍යයාට ඒ link එක යවනවා. link එක යවුවම ශිෂ්‍යයාට පුළුවන්කම තියෙනවා ඒ link එක හරහා ඇවිත් මේ සඳහා පිළිතුරු ලබා දෙන්න link එක ක්ලික් කිරීම තුළින්. ඉතින් ඒ ආකාරයට අපි උත්සාහ කරලා බලමු link එක යවන්න. යවලා ශිෂ්‍යයෙක් මේකට පිළිතුරු ලබා දුන්නොත් ඒ සඳහා කල්ගත වෙන්නේ නැත්නම් අපි මේක කරලා බලමු. අපි ඒ සඳහා කල් ගත වන නිසා තරමක් මෙන්න මේ ආකාරයට අපි විසින් සකස් කරගත්ත Google form එක ප්‍රශ්න පත්‍රය දැන් තියෙනවා. ඉතින් එය අපි බලමු මේ ස්ථානෙට තාමත් මේ හරිය ලෝඩ් වෙලා තියෙනවා. ඒ නිසා අපි මේ කෙනෙකුට යවලා බලමු. මේ අපිට පුළුවන් මෙතනට පැමිණ මේ ආකාරයට paste කිරීම හරහා මෙම link එක යවන්න. ඒ යවන්න මෙතනදී paste කරනකොට මෙන්න ඔහුට එය පෙන්වන ආකාරය වෙනස් කරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේ අපි මේ ආකාරයට යවීම තුළින් අපට ඔහුට link එක ලබා දෙන්න පුළුවන්. ඔහු හෝ ඇය මෙම ස්ථානයේදී මේ ආකාරයට link එක ක්ලික් කළ විට අපගේ Google form එකට මෙන්න තියෙනවා 12 ශ්‍රේණිය ආර්ථික විද්‍යාව පුනරීක්ෂණ මේ ආකාරයට දිස් වෙනවා. එහිදී ඔහුට ඇයට පුළුවන් මෙතනදී නම ලබා දෙන්න. මේ අවශ්‍ය තොරතුරු ටික ලබා දෙන්න. මම සිංහලෙන්ම ලබා දෙන්න. ඒ වගේම තමයි දුරකථන අංකය අපිට ලබා දෙන්න පුළුවන්. මේ ආකාරයට දුරකථන අංකයක් ලබා දෙන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේ තමයි ශ්‍රේණිය අපි ලබා දුන්නේ තෝරන්න 12 ශ්‍රේණිය නම් 12 ශ්‍රේණිය. එවිට මෙන්න මේ ටික විතරයි මුලින් පෙන්වන්නේ. ඉතින් මුලින් මේ ටික විතරක් පෙන්වන නිසා next එකට යන්න දෙනවා ඉන්න අනතුරු. ඉතින් next එකට යන්න දෙනවා. ඉතින් සියලුම ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න. මෙන්න දැන් තමයි අපිට ප්‍රශ්න පත්‍රය ලැබෙන්නේ. ඉතින් මම මේ ඉක්මනින් අවසන් කරන්න අවශ්‍ය නිසා මෙහි අපිට පුළුවන් මේ දුමිද දියැල දැන් මම හිතන විදිහට පළවෙනි ප්‍රශ්නෙට කොහොමද
දෙවෙනි ප්‍රශ්නයට කොහොමද මේදී යමු මෙතන අපිට දෙක තුනක් තෝරන්න පුළුවන්කම තිබෙනවා. මෙන්න මේ ආකාරයට තෝරනවා. මෙහිදී අපි පිළිතුර ලියන්නයි ඕනන්නේ. ඒ නිසා මම ලියනවා මෙන් කියලා. ඔව් එහිදී ඉංග්‍රීසියෙන් අපිට ටයිප් කරන්න සිදු වෙනවා. එහිදී නම් ඒ පිළිබඳව සැලකිලිමත් වෙන්න ඕන අපි මේ පිළිතුරු ලබා දෙන විට. මෙහිදී අපිට මේ සිද්ධ වෙන දේ අපි මේ ආකාරයට අතුලත් කරනවා. මේ ආකාරයට ඉන්න අනතුරුව මෙහිදීත් අපට පුළුවන්කම තියෙනවා මේ යම් කිසි තේරීමක් කරන්න මේ ආකාරයට ලබා දෙනවා. ඉතින් මෙන්න අපිට දැන් පෙන්නන මේ අර ප්‍රෝග්‍රස් බාර් එක කියලා කිව්වේ. ඉතින් සම්පූර්ණයි දැන් ප්‍රශ්න පත්‍රය ඉවරයි කියලා මෙතනින් පෙන්නනවා. ඉන්න අනතුරු අපිට පුළුවන් සබ්මිට් කරන්න. මෙන්න මේ සබ්මිට් කරාම මෙන්න අපිට දෙනවා ස්තුතියි ඔබගේ පිළිතුරු බාර ගන්නා ලදී. මම අර ටයිප් කරපු පණිවිඩය මෙතන ලබා දෙනවා. ඉන්න අනතුරු අපිට පුළුවන් view score කියන තැනට ගියාම අපිට අපගේ ලකුණු ප්‍රමාණය බලා ගන්න මෙන්න තියෙනවා 13න් 5යි මගේ මුළු ලකුණු. 13න් 5යි. ඉතින් මගේ වැරදුන ප්‍රශ්න ටික සහ ඒ අදාළ දේවල් ටික ශිෂ්‍යයාට පෙන්වනවා. පළවෙනි ප්‍රශ්නේ හරි, දෙවෙනි ප්‍රශ්නෙට වැරදි. ඒකේ නිවැරදි පිළිතුරු ටික යටින් පෙන්වනවා. නිවැරදි පිළිතුරු මේකට ප්‍රශ්නය හරි, මේකේ වැරදි ඒවා ටික පෙන්වනවා. එහි නිවැරදි පිළිතුරු ටික පෙන්වනවා යටින්. ඉතින් ඒ නිසා මේ ආකාරයට අපිට මේ ශිෂ්‍යයාට ඉතා හොඳ ඇගීමක් අපට ලබා දෙන්න හැකියාව තියෙනවා මේ හරහා. ඉතින් මම මේ ඉවත් වෙලා නැවත මගේ මේකට ගියාම මගේ Google form එක මේ ශිෂ්‍යයාගෙන් ඉවත් වුණාම මගේ Google form එක සකස් කරපු තැනට ගියාම මෙන්න මට දැන් පෙන්නනවා මෙන්න මෙතනට අපි දැන් එමු මෙන්න මෙතනට ආව මෙන්න responses මෙන්න ගුරුවරයාට පෙන්නනවා responses එකක් එක්කෙනෙක් පිළිතුරු දීලා තියෙනවා ඔහුගේ පිළිතුරු වල தත්ත්වය පිළිබඳව මෙහිදී විශේෂ වාර්තාවක් ලබා දීලා තියෙනවා. ඉතින් ඒ අතරින් අපට පුළුවන් විවිධාකාර ප්‍රශ්නෙන් ප්‍රශ්නට කොහොමද ඔවුන් පිළිතුරු ලබා දීලා තියෙන්නේ. ඉන්ඩිවිජුවල්. එක එක්කෙනා ලබා දීපු පිළිතුරු මෙන්න එක්කෙනායි දැන්ට පිළිතුරු ලබා දීලා තියෙන්නේ. ඔහුගේ ලකුණු ප්‍රමාණය 13න් 5යි. මේ ගුරුවරයාට පෙන්වන ආකාරය. ගුරුවරයාගේ පරිගණකය තුළ. ඉතින් මෙන්න මෙහෙමයි යා පිළිතුරු ලබා දෙන්නේ. එයාගේ නම දිසානායක, පන්තිය, WhatsApp අංකය, මෙන්න එයා දීපු පිළිතුරු, එයාගේ වැරදි පිළිතුරු. මෙන්න මේවා අපට ගුරුවරයා හැටියට මෙන්න මේ responses කියන එකට ගියාම ලබා ගන්න පුළුවන්. ඊළඟ ගැටලුව තමයි අපි කොහොමද මේ નિયમિત කාලයකට අනුව මේ ප්‍රශ්න පත්‍රය ලබා දෙන්නේ. දැන් අපිට අවශ්‍ය මේක 8ට පටන් ගන්න. 10ට ඉවර කරන්න. එහෙමනම් අපට පුළුවන් මෙන්න මේ ස්ථානයේදී මේක අක්‍රිය කරොත් එහෙම ප්‍රශ්න පත්‍රයට කාටවත් පිළිතුරු ලියන්න බෑ. දැන් මම මෙතන preview එකට ගියොත් මෙන්න අපට ලබා දෙන මෙන්න resume collecting responses only from editors can see this link. resume කරන්න ඕන editor විසින්. මේ සකස් කරන කෙනා විසින් මේක වහලා තියෙන්නේ දැනට. no longer accepting responses. තවදුරටත් පිළිතුරු බාරගන්නේ නැහැ. ඒ නිසා අපිට එතනදී මෙන්න මේක ඉන්ඇක්ටිව් කරලා තියුවම 8ට නම් පිළිතුරු ලියන්න ආරම්භ කරන්නේ අපිට පුළුවන් 8ට හරියටම මේක ඇක්ටිව් කරන්න. එවිට තමයි ශිෂ්‍යයන්ට පිළිතුරු ලිවීම සඳහා ප්‍රශ්න පත්‍රය පෙන්눔 කරන්නේ. එතකම් ප්‍රශ්න පත්‍රය පෙන්눔 කරන්නේ. ඒ වගේම තමයි නැවතත් මේක 10ට ඉවර වෙනවා නම් හරියටම 10ට අපිට පුළුවන් මෙතනින් මේක ඉන්ඇක්ටිව් කරන්න. එවිට පිළිතුරු ලබා දෙන්න බෑ කිසිම ශිෂ්‍යයෙකුට. ඒ වන විට සියලු දෙනා සබ්මිට් කරලා අවසන් කරලා තියෙන්න ඕනේ. ඉතින් ඔන්න ඔය ආකාරයට ගුරුවරයාට මෙතනදී පහසුකම් රාශියක් සලසලා තියෙනවා. මේ සඳහා මේ નિયમિત වේලාවක් තුල පිළිතුරු ලබා ගැනීම සඳහා. තවත් මෙහි විවිධ පහසුකම් අපිට තියෙනවා. ඉතින් ඒවා මේ වීඩියෝ එක තුල කතා කරන්න වෙලාව මදි. ඒ වගේ තමයි මෙහිදී අපිට පුළුවන් print out එකක් ලබා ගන්න මේ හරහා. ඒ වගේම තමයි ඊළඟ දේ තමයි මෙන්න මේ responses වල sheet එකක්. දැන් අපි 100ක් 200ක් එක දිගට ලිව්වොත් අපිට මෙහෙම එකින් එක බල ඉන්න අමාරු නිසා අපිට ඔවුන්ගේ සමස්ත ලකුණු ප්‍රමාණය පිළිබඳ මෙන්න මේ Excel sheet එකක් ලබා ගන්න පුළුවන්කම තිබෙනවා. ඇත්තට මෙතනදී අපට ලැබෙන්නේ Google Sheet එකක්. ඉතින් Google Sheet එකේ නම වෙනස් කරන්න ඕන නම් මෙතන type කරන්න පුළුවන් අපේ පිළිතුරු පත්‍රේ. මෙන්න මෙතන ගිහිලා create කියන එක ලබා දුන්නාම Google Sheet එකක් create කරනවා පිළිතුරු පත්‍රයක් create කරනවා. ඉතින් අපිට මේ විවෘත කරගන්න පුළුවන්කම තියෙනවා. විවෘත කරලා බැලුවොත් මෙන්න මේ ආකාරයට Google Sheet එකක ආකාරයට ආර්ථික විද්‍යා පුරුෂණ 5 කියන එකට අදාළ මෙන්න මේ ශිෂ්‍යයා 2021 6:25 වෙනිදා මෙන්න මේ වෙලාවට ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලබා දීලා තියෙන්නේ ලකුණු 13න් 5යි දිසානායක නාම ඔහුගේ WhatsApp අංකය ශ්‍රේණිය 12 මෙන්න ඔහු මේ ප්‍රශ්නයට ලබා දුන්න පිළිතුරු මෙන්න මේ ස්ථානයේ තියෙනවා. ඉතින් ගුරුවරයාට මේක හරිම පහසුයි විශ්ලේෂණය කිරීම සඳහා.
හැබැයි මේ Google Form එකක් විදිහටයි තියෙන්නේ. ඒ නිසා මේක අපි ඩවුන්ලෝඩ් කරගන්න ඕන Excel sheet එකක් විදිහට. මෙතන ගිහිල්ලා ෆයිල් ගිහිල්ලා ඩවුන්ලෝඩ් කරාම මෙන්න Microsoft Excel කියන එක යටතේ Microsoft Excel sheet එකක් ආකාරයට ඩවුන්ලෝඩ් කරගෙන අපට පුළුවන්කම ලැබෙනවා. අපට අවශ්‍ය විදිහට මෙය නැවත වෙනස් කරලා සකස් කරලා ඉදිරිපත් කිරීම සඳහා යොදා ගන්න. ඉතින් එය ගුරුවරයෙකුට ඉතාමත්ම වැදගත් මේ කොටස. ඒ හොඳින් මතක තබා ගත යුතුයි. මේ ආකාරයට අපට මේ Google Sheet එකේ පිළිතුරු අපට responses ලබා ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මෙන්න මේ ටික තමයි අපට මූලික වශයෙන් මේ ඔන්ලයින් ප්‍රශ්න පත්‍ර සකස් කිරීම පිළිබඳව කතා කරන්න තියෙන්නේ. මම හිතනවා ඔබ සියලු දෙනාට මේ පැහැදිලි ඇති කියලා. ඉතින් තවත් පුංචි දෙයක් තියෙනවා මතක් කරන්න. ඔබට දැන් මින් ඉවත් වෙලා ගිහිල්ලා දැන් අපි හිතමු මේ ප්‍රශ්න පත්‍ර වලින් අපි සම්පූර්ණයෙන්ම ඉවත් වෙලා ඔබට මේ ප්‍රශ්න පත්‍රය නැවත බලා ගන්න අවශ්‍ය නම් කොහොමද බලාගන්නේ කියන එක. ඒ සඳහා අපි යන්න ඕන Google පිටුවට. Google පිටුවට නැවත ගියාම මෙන්න මේ ස්ථානයේදී ඔබ Google app වලට ගියාම මෙන්න මෙතන Google Forms වලට නැවත යන්න. නැවත ගියාම ඔබට පෙන්නනවා මෙන්න ඔබ විසින් සකස් කරපු ප්‍රශ්න පත්‍ර. ඉතින් මේ තියෙන්නේ ආර්ථික විද්‍යාව 5 කියන එක ඔබට මෙහිදී බලා ගන්න හැකියාව ලැබෙනවා. ඔබ විසින් සකස් කරන ලද ප්‍රශ්න පත්‍ර මෙම ස්ථානයෙන් ඔබට බලා ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් දැන් මම නැවත මෙහි ක්ලික් කරොත් ඒ මත ඔබට ලබා දෙනවා මේ sheet එක. මෙන්න ඔබගේ ප්‍රශ්න පත්‍රය. ඉතින් එහි responses සහ අනිකුත් දේවල් ඔබට මෙම ස්ථානයේදී බලා ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් එය විශේෂ පහසුකමක්. ඒ නිසා මේ Google Drive එක තුල තමයි අපගේ Google Drive එක තුල තමයි මේ තැන්පත් වෙලා තියෙන්නේ. ඉතින් ඔබට අවශ්‍ය නම් මම අර පෙරත් කිව්වේ මේ සඳහා විවිධ ක්‍රම තියෙනවා. ඔබට මෙහි Google Drive එකට ගිහිල්ලා ගෙලින්ම මේ බලා ගන්නත් පුළුවන්කම තිබෙනවා. ඔබගේ Google Drive එක තුල මේ තැන්පත් වෙලා තියෙනවා. මේ තියෙන්නේ ආසන්න වශයෙන් අපි විසින් කරපු මේ තියෙන ප්‍රශ්න පත්‍රය, මේ තියෙන එකේ පිළිතුරු පත්‍රය. මේ දෙකම එක ළඟට ඇවිල්ලා තැන්පත් වෙලා තියෙනවා. ඉතින් ඔබට මේන් ඉතාමත්ම පහසුයි මෙය පරීක්ෂා කර ගැනීම සඳහා. එහෙනම් මම හිතනවා අපගේ වීඩියෝ ඉතාමත්ම දීර්ඝ එකක් වුණා. නමුත් මම විශ්වාස කරනවා ඔන්ලයින් ප්‍රශ්න පත්‍රයක් සකස් කර ගැනීම පිළිබඳ සියලුම කරුණු ඔබට අවබෝධ වෙන්නට ඇති කියලා. එහෙමනම් මම මෙතනින් නවතිනවා මේ ප්‍රශ්න පත්‍ර සකස් කරන ආකාරය පිළිබඳව පැහැදිලි කිරීම. ඔබට යම් කිසි ගැටලුවක් යමක් තිබෙනවා නම් මෙම YouTube channel එක පහළ ඔබගේ අපගේ comment section එක තුල ඔබට comment කරන්න පුළුවන්. ඒ අනුව මට ඉදිරියේදී ප්‍රශ්න වලට පිළිතුරු ලබා දීමට හැකියාව තිබෙනවා. එහෙනම් ඔබ සියලු දෙනාටම සුබ අනාගතයක් වේවා.